වස්සාන ධර්ම දේශනා ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය ජනතාව වෙත සමීප කරන්න උන්වහන්සේ යොදාගත් විවිධ ක්‍රමවේදයන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙහිම දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් අපි තුල ගොඩනගෙනවා. ශ්‍රද්ධාවෙන් තොරව නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ හා බුදු ගුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඥාන සමුදාය පිළිබඳව උපාය කෞශල්‍යතා ඥානය පිළිබඳව අපට දල චිත්‍රයක් හිතට එනවා. එතකොට අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇතිවන පැහැදීම වැඩි වෙනවා. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ දේශනා කරන සංඝයා පිළිබඳව පැහැදෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදෙනකොට තෙරුවන්ට සමීප වෙනවා අපි. තෙරුවන්ට සමීප වීම නිසා අපට ධර්මය මතක තියාගන්න, ඒ අනුව කටයුතු කරන්න, ධර්මඥානය වර්ධනය කරගන්න, සීල ප්‍රතිපදාවට පැමිණෙන්න, සීලයෙන් සමාධියට යන්න, සමාධිය තුළින් ප්‍රඥාව සාක්ෂාත් කරගන්න අපට පුළුවන් වෙනවා. මෙන්න මේ తත්වය අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ශ්‍රද්ධාවේ බලමහිමය නිසා. එතකොට සෑම බුද්ධ ශ්‍රාවකයෙකු තුළම ඇති කරගත යුතු සුවිශේෂී ගුණාංගයක් තමයි පින්නතුනි මේ ශ්‍රද්ධාව. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපි තුල වර්ධනය කරගත යුතු උදාර ගුණාංගයක් තමයි ශ්‍රද්ධාව. ඒ නිසා ශ්‍රද්ධාවෙන් තොරව මේ ගමන යන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය වෙනවා මේ ගමන යන්න. ඒ නිසයි මා කල්පනා කළේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය පිළිබඳව, විශිෂ්ට සංස්කෘතය පිළිබඳව මේ දහම් දැනුවත් වීම ඔබට කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමරිකාවේ පදිංචිව සිටි 2020 ඔක්තෝබර් මාස 4 වන දින අභාව ප්‍රාප්ත වූ සිරිල් ධර්මදාස මහත්මයාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕමානයේ සේවයේ නියුතු උදය බණ්ඩාර මහතා සහ කාර්ය මණ්ඩලය විසිනුයි. මේ පින්වතුන්ගේ බලාපොරොත්තු කීපයක්ම තියෙනවා. පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම. විශේෂයෙන් ඇමරිකාවේ පදිංචිව සිට 2020 ඔක්තෝබර් මාස 4 වන දින නැසී ගිය සිරිල් ධර්මදාස මාමාට වර්ෂ පූර්ණ පින්කම හැටියට තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා
පින් දෙන්න බලාපොරොත්තු වන්නේ. තවත් අරමුණු පරමාර්ථ කීපයක් තියෙනවා. ඒවා අපි ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, සද්ධර්ම ශ්‍රවණයෙන් තොරව ලෝකයේ කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අඩුම ගණනේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. නිවන් දැකීමේ මඟ සොයාගන්න ධර්මඥානය ලබා ගැනීම මුලින් කළ යුතුයි. නිවැරදි දහම් දැනුමක් නැතිව අපට මේ මඟ ගමන් කරන්න බෑ. ඒ නිසා නිවැරදි ධර්මඥානයක් ලබා ගැනීමත් භාවනා කිරීමත් කියන කාරණා දෙකම එකිනෙකට අත්වැල් බැඳගෙන ගමන් කළ යුතුයි. මේක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා පින්වතුනි, මේ නිවන් මඟ පසක් කර ගැනීම විශේෂෙහි මේ දෙක එකට ගමන් කරන්න ඕන. දහම් දැනුමයි භාවනාවයි. සමහරු දහම් දැනුම ලබාගෙන තියෙනවා. හැබැයි භාවනාවට යොමු වෙන්නේ නැහැ. සමහරු භාවනාවට යොමු වෙනවා. දහම් දැනුම ලබා ගන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රම දෙකම හරියන්නේ නැහැ පින්වතුනි. ධර්ම ශ්‍රවණය ඕන, ධර්ම සාකච්ඡාව ඕන, දහම් පොතපත කියවීම ඕන, දහම් දැනුම වර්ධනය කරගන්න ඕන. ඊළඟට තමයි අපි සමත භාවනාවට යන්න ඕන. සමත භාවනාවෙන් විදර්ශනාවට ගිහිල්ලා අන්න එතනින් තමයි අපි යන්නේ නිවන් මාර්ගයේ. ඒ නිසා පර්යාප්තියෙන් තොරව ප්‍රතිවේදයක් නැහැ. ප්‍රතිවේදය සාක්ෂාත් කරන්න ප්‍රතිපත්තියත් අවශ්‍යයි. ඒ නිසා මේ ත්‍රිවිධ ශාසනය එකට බැඳිලා තියෙනවා. පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද කියන එක. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කරනකොට අපි නොදන්න බොහෝ දේවල් දැනගන්නවා. ධර්මයට සම්බන්ධ අපේ දැනුම වැඩෙනවා. අපි දැනගත්තු දේවල් තියෙනවා නම් එය වඩා වර්ධනය වෙනවා. දැනගත්තු දේවල් වඩා වර්ධනය වෙනවා. ඒ වගේම සිත තුළ තියෙනවා නම් සැක සංකා, අන්නේ සැක සංකා දුරු වෙනවා. ජීවිතය තුළ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ වැරදි අඩුපාඩුකම් දුරු කරගෙන නිවැරදි තැනකට අපට එන්න පුළුවන්. සිත තුළ කලබලකාරී ස්වභාවය නැති වෙලා මානසික සංසුන් බව, හිත සමාහිත වීම, හිතේ සතුට ඇතිවීම, සැනසීම ඇතිවීම උදා කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, අපට පුළුවන් වෙනවා මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම පරලොව ආයති භවය සුගතිගාමී කරගන්න, හොඳ ප්‍රතිසන්දියක් ලබා ගන්න. මේ සියලු දේටත් වඩා බලපාන්නේ මා මුලින් මතක් කළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. මේ සියලු අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිලාෂය මත තමයි මේ උදාරතර මහා පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, අද දේශනාවෙන් ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය ජනතාව වෙත සමීප කරන්න උන්වහන්සේ යොදාගත් විවිධ ක්‍රමවේදයන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙහිම දැනගන්නකොට
බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් අපි තුල ගොඩනගෙනවා. ශ්‍රද්ධාවෙන් තොරව නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ හා බුදු ගුණ පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ඥාන සමුදාය පිළිබඳව, උපාය කෞශල්‍යතා ඥානය පිළිබඳව අපට දල චිත්‍රයක් හිතට එනවා. එතකොට අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇතිවන පැහැදීම වැඩි වෙනවා. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ දේශනා කරන සංඝයා පිළිබඳව පැහැදෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදෙනකොට තෙරුවන්ට සමීප වෙනවා අපි. තෙරුවන්ට සමීප වීම නිසා අපට ධර්මය මතක තියාගන්න, ඒ අනුව කටයුතු කරන්න, ධර්මඥානය වර්ධනය කරගන්න, සීල ප්‍රතිපදාවට පැමිණෙන්න, සීලයෙන් සමාධියට යන්න, සමාධිය තුළින් ප්‍රඥාව සාක්ෂාත් කරගන්න අපට පුළුවන් වෙනවා. මෙන්න මේ తත්වය අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ශ්‍රද්ධාවේ බලමහිමය නිසා. එතකොට සෑම බුද්ධ ශ්‍රාවකයෙකු තුළම ඇති කරගත යුතු සුවිශේෂී ගුණාංගයක් තමයි පින්නතුනි මේ ශ්‍රද්ධාව. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපි තුල වර්ධනය කරගත යුතු උදාර ගුණාංගයක් තමයි ශ්‍රද්ධාව. ඒ නිසා ශ්‍රද්ධාවෙන් තොරව මේ ගමන යන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය වෙනවා මේ ගමන යන්න. ඒ නිසයි මා කල්පනා කළේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය පිළිබඳව, විශිෂ්ට සංස්කෘතය පිළිබඳව මේ දහම් දැනුවත් වීම ඔබට කරන්න. පින්නතුනි, ලෝකයේ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිස එකම චරිතවලින් යුක්තයි නෙවෙයි. චරිතයෙන් චරිතය වෙනස්. නානත්ත් කාය නානත්ත් සංඥා. කායික වශයෙන් බැලුවත් පුද්ගලයා වෙනස්, මානසික වශයෙන් බැලුවත් පුද්ගලයා වෙනස්. ඒ නිසා එක එක්කෙනාගේ අදහස් උදහස් සිතුම් පැතුම් ආකල්ප සංකල්ප ගති සිරිත් චර්යා ධර්ම එකිනෙකට වෙනස්, අහසට පොළොව වගේ. මේක තේරුම් ගන්න ඕන පින්නතුනේ. ඒ වගේම එකිනෙකා හැදෙනු වැඩුණු පරිසරය එක එක විදියයි. බුද්ධි මට්ටම් වෙනස්. මේකේ ස්වභාවය. එතකොට බුද්ධි මට්ටම වෙනස්, හැදුණු වඩුණු පරිසරය වෙනස්, මිනිස්සුන්ගේ අදහස් උදහස් වෙනස්, මිනිස්සුන්ගේ ආකල්ප සංකල්ප ගති සිරිත් වෙනස්, මිනිස්සුන්ගේ කායික මානසික අවශ්‍යතා වෙනස්. මේ සියල්ල වෙනස්. ඒ නිසා මෙන්න මේ తত্ত্বය අපි තේරුම් ගන්න ඕන. එහෙනම් එකම දේශනා ක්‍රමයක් මේ සියලු දෙනාට ගැලපෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ එක එක තැනදී එක එක දේශනා ක්‍රම අනුගමනය කළේ. සියලු දෙනාටම එකම දේශනා ක්‍රමයක් අනුගමනය කරලා නැහැ පින්නතුනි. මේක විශේෂයි. උන්වහන්සේ අනුගමනය කළ දේශනා ක්‍රම අතරේ තියෙනවා පින්නතුනි, එකක් තමයි ඍජු දේශනා. ඍජුව නිවන් මාර්ගය වටහලා දෙන්න පටන් ගත්ත දේශනාව. දැන් බුදුරජාණන් වහන්සේ ධම්සක්පවතුම් සූත්‍රයේ දේශනා කළා. මේක ඍජු දේශනාව. එතකොට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය උන්වහන්සේ ආරම්භ කරද්දී ප්‍රකාශ කළා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසූ ධර්මයක් මට පහළ වෙලා තියෙනවා. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. ඇස පහළ වුණා, ඥානීය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය ලැබුණා. බුද්ධත්වයේ ගැන වචන පහකින් විස්තර කළා. උන්වහන්සේ මේ සූත්‍රයේදී මතක් කරනවා ද්වේමී භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බං. පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා.
මේ අන්ත දෙක තමයි කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ අත්ත කිලමතානු යෝගෝ. කාමසුකල්ලිකානු යෝගයයි අත්ත කිලමතානු යෝගයයි මේ අනුගමනය නොකළ යුතු දේ. මේන් කවදාවත් විමුක්තිය සාක්ෂාත් කරගන්න පසක් කරගන්න බැහැ. මේක තමයි සත්‍ය ඇත්ත. ඒ නිසා මේ සත්‍ය තුල පැහැදිලිවම පින්වතුනි ලෝකයට යථාර්ථය ගෙන හැර දැක්කෝ. සත්‍ය තුලින්. එතකොට මේ අන්තවාදී පිළිවෙත් අනුගමනය කරන්න එපා කියලා කිව්වේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේවා හීනයි පහත්. ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ ප්‍රතච්ජනයන්ටයි ගැලපෙන්නේ. අනරියෝ අනාර්යයි. අනත්ත සංහිතෝ අනර්ථය පිණිසයි පවතින්නේ. ඒ නිසා ඒවා අනුගමනය කළ වැඩක් නැහැ. ඒ නිසා ඔන්න බලන්න ඍජු දේශනාව යනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. එහෙනම් පැවිද්දන් විසින් අනුගමනය කරන්න ඕන මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් තමයි විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව විස්තර කරන්න යන තැන බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. දුක්ඛ සත්‍ය, දුක පිළිබඳව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුකට හේතුව පිළිබඳව, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක නැති කිරීම පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය, දුක නැති කිරීමේ මඟ පිළිබඳව. එතකොට මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව යටතේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ඔස්සේ තමයි විස්තර කරන්නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන නිවැරදි දැක්මක් ඇති කරගත්තොත් ඒ ඇති කරගන්නා නිවැරදි දැක්ම තුළ වැරදි දැකීම් ප්‍රතික්ෂේප වෙනවා. ලෝකේ වැරදි දැකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ශාස්ත්‍රත දෘෂ්ටිය, අනෙක උච්ඡේද දෘෂ්ටිය. ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ ස්ථිරසාර ආත්මයක් තියෙනවයි කියන එක. මමය මාගය කියන සංකල්පය. මේකට කියනවා අස්මිමානය කියලා. එතකොට මේ අස්මිමානය තියෙනකම් මගේකම මමත්වයේ තියෙනකම් නිවන් දකින්න බෑ. මේ ආත්ම සංකල්පයේ ලෝකයේ එක අන්තවාදී පිළිගැනීමක්. දෙවැන්න උච්ඡේද දෘෂ්ටිය. ඒකෙන් කියවෙන්නේ කෙනෙකුට තියෙන්නේ ලබාගත් ජීවිතය විතරයි. ඉන් එහා ජීවිතයක් නැහැ. ලබාගත් ජීවිතේ පවතිනවා. යම් දවසක මැරෙනවා. මැරුණාම එතනින් ඉවරයි. ආයිත් උපතක් නැහැ. මේක උච්ඡේද දෘෂ්ටියයි. සතර මහා භූත කොටස් වලින් පුද්ගලයා හැදෙනවා. චාතු මහා භූතිකෝ අයම් පුරුෂෝ යදා කාලං කරෝති. යම් දවසක කලුරිය කළාම පඨවි කායං අනුපේති අනුපගච්ඡති. මේ ශරීරයේ තියෙන තදගතිය බාහිර ලෝකයේ තදගතියත් එක්ක එකතු වෙනවා. පඨවි කායං අනුපේති අනුපගච්ඡති. ආපෝ ශරීරයේ තියෙන වැగిරෙන දේවල් බාහිර ලෝකයේ වැగిරෙන දේවල් එක්ක එකතු වෙනවා. තේජෝ ශරීරයේ තියෙන උණුසුම බාහිර ලෝකයේ උණුසුමත් එක්ක එකතු වෙනවා. වායෝ ශරීරයේ තියෙන වායුව බාහිර ලෝකයේ වායුවත් එක්ක එකතු වෙනවා. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති. ඉන්ද්‍රිය ආකාශයට එකතු වෙනවා. ඒ නිසා එතනින් ශරීරය අවසන්. ආයිත් මිනිසෙක් උපදිනවා කියන එක සිද්ධ නොවන දෙයක්. ඒක මිත්‍යාවක්. ඒ කියන්නේ ඔවුන් සත්‍ය දැක්කේ මිත්‍යාව හැටියට. ඒ නිසා මේක තමයි උච්ඡේද දෘෂ්ටිය. දැන් මේ උච්ඡේද දෘෂ්ටියේ ඉන්නේ නැද්ද? අනන්තවත් ඉන්නවා. බෞද්ධය කියාගත්ත ලේබලේ ගහගත්තු කොච්චර ඉන්නවද පින්නතුනි මේ මිත්‍යා දෘෂ්ටියේ. මේ භවයේ විතරයි අපට තියෙන්නේ, මේ ජීවිතේ විතරයි අපට තියෙන්නේ, මොන මරුණට පස්සේ මොන උපතක්ද? ඔහොම කියන අය නැද්ද දැන්? අනන්තවත් ඉන්නවා.
උච්ඡේද දෘෂ්ටියේ ඉන්න භෞතිකවාදයට නැඹුරු වෙච්ච ඕන තරම් පිරිසෙන්න. භෞතිකවාදයේ භෞතිකත්වය කියන්නේ මේ පේන දේවල් විතරයි විශ්වාස කරන්නේ. නොපෙන්න කිසිවක් විශ්වාස කරන්න බෑ. ඒතකොට පේන අතට අහු වෙන දේවල් විශ්වාස කරනවනම් පින්නතුනේ ඔහු තුල දැන් මේ අදහස් ප්‍රකාශ කරන්න කිසියම් බලයක් එනවා. හිතන්න ඕන. හිත පේනවද? නෑ. එතකොට හිතත් විශ්වාස කරන්න බෑනේ ඔහුගේ පිළිගැනීම. පේන දේවල් විතරක් නම් විශ්වාස කරන්න. ඊළඟට පින්නතුනේ හිත තුල ඇති වෙනව කරුණාව, මෛත්‍රිය, දයාව, ලිංගතුකම, ලෝභය, තරහ මේවා ඇති වෙනවනේ. එතකොට මේවත් විශ්වාස කරන්න බැරි වෙනවනේ. මේ මොකක් පේනවද? මේවා අල්ලන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේවා කිසිසේත්ම අල්ලන්න බෑ. ස්පර්ශ කරන්න බෑ. මේවා දැනෙන දේවල්. මේවා පාටක් නෑ, බරක් නෑ. ඉතින් එහෙනම් භෞතිකවාදය උච්ඡේද දෘෂ්ටිය කොච්චර මිත්‍යාවත්ද බලන්න. ඒ නිසා සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි දෙකම ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය යහපත් දැකීම ඇති කරගන්න. යහපත් දැකීම ඇති කරගත්තොත් තමයි යහපත් කල්පනාව ඇති වෙන්නේ. යහපත් කල්පනාව ඇති කරගත්තොත් තමයි අපි විවිධ බැඳගත්තු හිතේ අදහස් වලින් ගැලවෙන්නේ. එතකොට එතන ඇති වෙනවා නික්කම්ම සංකප්ප. කාම වස්තුන්ගේ නික්මීමේ කල්පනාව. කාම වස්තුන් අල්ලා ගැනීම නෙමෙයි, කාම වස්තුන්ගේ නික්මීමේ කල්පනාව. නික්කම්ම සංකප්ප. අව්‍යාපාද සංකප්ප. තරහ ක්‍රෝධයෙන් පත්වීම නෙමෙයි, ඉන් ඉවත් වීමේ මෛත්‍රිය ඇති කර ගැනීමේ සංකල්පනාව. අවිහිංසා සංකප්ප. හිංසාවට තල්ලු වෙනව නෙමෙයි, අවිහිංසාව ඇති කර ගැනීමේ කල්පනාව. මෙන්න මේ විදියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකින් එක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මෙන්න මේ විස්තරය සමගින් පින්නතුනි මේ ඍජු දේශනාව අවසානයේදී කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් මගඵල නුවණ ලබනවා. බලන්න කොච්චර දෙයක්ද කියලා. එහෙනම් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න අනුගමනය කළේ මේ ඍජු දේශනා ක්‍රමයයි. අපි කාලයේ පමණින් මේ සාකච්ඡා කරගෙන යමු පින්නතුනි. දෙවැන්න සාකච්ඡා ක්‍රමය. බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවන් වලදී ඒ පුද්ගලයොත් එක්ක සාකච්ඡා කරා. දැන් බලන්න වරක් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාථ පුත්තුමාගේ ආරාමයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩම කරලා නාථ පුත්තුමා සමගින් පේනවා නාථ පුත්තුමාගේ ප්‍රධානය ගෝලයා උපාලිත් එක්කත් මේ සාකච්ඡාව කරන නාථ පුත්ත පරම විහිංසාවාදියෙක්නේ. බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ සාකච්ඡාවක නිරත වෙනවා. දැන් නාථ පුත්තතුමා කර්මය හැඳින්වුවේ දණ්ඩ නාමයෙන්. බුදුහාමුදුරේ හැඳින්වුවේ කර්ම නාමයෙන්. නාථ පුත්තතුමා මේ කර්මය දණ්ඩ නාමයෙන් හඳුන්වලා ඒක කොටස් තුනකට බෙදුවා. මොකද්ද කොටස් තුන? ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුහාමුදුරේ කොටස් තුනකට බෙදුවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. නාථ පුත්තතුමා ප්‍රකාශ කළේ මේ දණ්ඩ තුන අතරින් කාය දණ්ඩය තමයි වඩා වැදගත්. කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන ඕනෑම කායික ක්‍රියාවක් කර්මයක් කියලායි නාථ පුත්ත ප්‍රකාශ කළේ. බුදුහාමුදුරුවෝ කර්මය කොටස් තුනකට බෙදුවනේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. මේ කොටස් තුනෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ වැදගත්ම බරපතලම අංශය තමයි මනෝ කර්මය. කය නෙවෙයි වැදගත් වෙන්නේ මනසයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ නොදැනුවත්ව සිද්ධ වන ක්‍රියා කර්ම හැටියට. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කෙනෙක් සිදු කරනු ලබන
චේතනාව මුල් කරගත්ත ක්‍රියා තමයි කර්ම වෙන්නේ. එතකොට මනසයි බලවත්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගත්ත කායික වාචසික මානසික ක්‍රියා තමයි කර්ම කියලා කියන්නේ. එහෙම නැතුව චේතනාව නැතුව සිද්ධ වන ක්‍රියා උන්වහන්සේ කර්ම හැටියට ගණන් ගත්තේ නැහැ. ඕනම දෙයක් කර්මයක් වෙන්න ඒ සචේතනික ක්‍රියාවක් විය යුතුයි. චේතනාව මුල් කරගත්ත ක්‍රියාවක්. ඒ කයින් වෙන්න පුළුවන්, වචනයෙන් වෙන්න පුළුවන්. කවර ස්ථානයකින් වෙන්න පුළුවන්. හැබැයි මනසයි බලවත්. මනෝ පුප්පංගමා ධම්මා. මනසයි හැම දෙයකටම මුල් වෙන්නේ. මනෝ සෙට්ටා මනෝමය. මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ සාකච්ඡාවක් පවත්වනවා. එහෙනම් කරුණු අවබෝධ කරලා දෙන්න බුද්ධ දේශනාව තුළ පුද්ගලයාගේ ස්වභාවය අනුව සාකච්ඡා කරපු අවස්ථා අපට සන්දක සූත්‍රයෙන් දකින්න පුළුවන්. ඊළඟට බලන්න පින්නතුනි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරාම ධර්මයේ දේශනා කිරීම සඳහා යොදාගත්තා උපමානුසාරී දේශනා. උපමා මගින් බණ කියන එක. දැන් යමක් හරිහැටි අවබෝධ වෙන්නේ නැත්තම් ගැඹුරු දහමක්. එහිදී උන්වහන්සේ භාවිත කරන්නේ උපමා. නොතේරෙන දෙයක් උපමාවකින් කිව්වහම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව අනිත්‍යය තේරුම් ගන්නවා. දැන් බලන්න පුද්ගලයා සිදු කරන අකුසල කර්ම හා කුසල කර්ම. මේ දෙක පුද්ගලයා පසුපස එන ආකාරය අපූර්ව උපමා දෙකකින් විස්තර කරනවා. මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. පදුට්ටේන මනසා දූෂිත මනසින් භාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් ඒකට අත් වෙන්නේ මොකද්ද? දුක් ප්‍රතිවිපාක. තතෝනං දුක්ඛමං වේති. ඒකට අයිති වෙන්නේ දුක් ප්‍රතිවිපාක. මේ දුක් ප්‍රතිවිපාක Taman පසුපස එනවා. කොහොමද එන්නේ? හරියට චක්කංව වහතෝ පදං. ඔන්න බලන්න උපමාව. ගැලබෙති ගුණා පසුපස ගොනාගේ පා අණුව ඇදෙන කරත්ත රෝදය වගේ. ගොනාගේ පා අණුව ඇදෙන කරත්ත රෝදය වගේ. අපේ පසුපස අපි කරන අකුසල කර්මවල දුක් ප්‍රතිවිපාක එනවා. බලන්න කොච්චර ලස්සන දේශනාවක්ද? කොච්චර ලස්සන උපමාවක්ද බලන්න පින්වතුනි. ඕනම පොඩි ළමයෙකුට, ඕනම තරුණ කෙනෙකුට, ඕනම වැඩිහිටියෙකුට, ඕනම වයෝවෘද්ධ කෙනෙකුට තේරෙනවනේ. හරිම ලස්සනට දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. ඊළඟට බලන්න කුසල කර්ම. ඒකට යොදාගත්තේ ඒකට නිකම්ම උපමා යොදාගත්තේ නෑ. හරියට ගැළපෙන උපමා තමයි බුදුරජාණන් වහන්සේ යොදාගෙන තියෙන්නේ. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනෝභාවයකින් භාසතිවා කරෝතිවා හොඳ හිතින් යුක්තව යමක් කියනව නම් කරනව නම්. ඒ කියන්නේ හොඳ චේතනාව මුල් කරගෙන. ඒකටත් චේතනාව මුල් වෙලානේ. යමක් කිව්වොත් කළොත් ඒකට මොනවද දෙන්නේ? තතෝනං සුඛමන් වේති. ඒකට එන්නේ අපේ පසුපස සැප. සැප ප්‍රතිවිපාකිනෝ කොහොමද හරියට? ඔන්න බලන්න උපමාව. ඡායාව අනපායිනේ. හෙවණැල්ල වගේ. අපිව අත් නොහැර අපි සමග එන හෙවණැල්ලසේ. බලන්න කොච්චර ලස්සන උපමාවක්ද කියලා. ඒ නිසා උපමා මගින් බණ කිව්වහම අර නොතේරෙන දහම් කරුණු තේරෙන්න පටන් ගන්නවා. දැන් බලන්න කසී භාරද්වාජ සූත්‍රය. කසී භාරද්වාජ බමුණා කුඹුරේ දැන් වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට හේතු සම්පත් තියෙනවා ධර්ම අවබෝධයට.
හැබැයි දැනට ඉන්නේ වැරදි අවබෝධයක. කුසලතාවක් ආධ්‍යාත්මයේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? කසීපාරද්වාජ බමුණ වැඩ කරන කුඹුරට යන්නේ ඔහුට හරියටම ආහාර ගේන වෙලාව බලාගෙන. හරියට කුඹුරට ඇඹුල ගේන වෙලාව බලාගෙන තමයි බුදුරජාණන් වහන්සේ පාත්‍රෙත් අරගෙන දැන් මේ කසීපාරද්වාජ බමුණා ඉන්න කුඹුරට එනවා. ඔහු වැඩ කරන. ඈත බුදුරජාණන් වහන්සේ එනොදුටු බමුණා කේන්ති ගන්නවා. කේන්ති අරගෙන මොකද්ද කරන්නේ? හිතනවා ඔය එන්නේ ශ්‍රමණ බවත් ගෞතමයෝ. කොහේ හිටියත් ඕගොල්ලොන්ගෙන් තමයි ආරක්ෂා වෙන්න අමාරු. ඒ නිසා ආපු ආවෙකෝ. මං අද හොඳට කියලා පිටක් කරන්නම්කෝ. මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. මේ හිතනවා. ප්‍රකාශ කරේ හිතනවා. හිතන දේ බුදුහාමුදුරන්ට පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේව කිසිවක් ගණන් ගන්න නැතුව පාත්‍රෙත් අරගෙන කසීපාරද්වාජ බමුණාගේ ඉදිරියට යනවා. ඔහු මොකද කියන්නේ? ඔබ වහන්සේ ආව නිකම්ම කාලේ යන්න. මම මේ අමාරුවෙන් කුඹුරක වැඩ කළා අස්වැන්න නෙලාගෙන අමාරුවෙන් හොයාගෙන කෑම කන. ඔබ වහන්සේත් මං වගේ මහන්සි වෙලා කුඹුරක් වැඩ කළා හොයාගෙන අනුභව කරන්නකෝ. මේ නිකම්ම කිසි වෙහෙසක් නැතුව මේ කන්න එන්නේ කියලා දැන් බමුණා ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරු කේන්ති ගන්නවද නැහැ? උන්වහන්සේ සියලු කෙලෙස් නැසූ උතුමෙක්නේ. අපිට නම් මොකටද මෙයාට මෙච්චර පාච්චල් වෙන්නේ කියලා යයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බමුණාට කියනවා, බමුණ උඹ වගේම මමත් කුඹුරක වැඩ. කුඹුරක වැඩ නම් ඔබ වහන්සේ බොරු කියන්න එපා. කුඹුරක වැඩ නම් කෝ ආම්පන්න. කෝ කුඹුර, කෝ ජලය, කෝ බීජ වර්ග. මේවා පිළිබඳව අහනකොට ඔන්න බුදුහාමුදුරුවෝ ඔන්න උපමාවකින් කියනවා. මොකද්ද කියන්නේ? සද්දා බීජං තපෝ වුට්ටි පඤ්ඤා මේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං. ඕන්න උන්වහන්සේ පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? උපමා මගින් බණ කීමක්. සද්දා බීජං. බුදුහාමුදුරු උපමා කරනවා ශ්‍රද්ධාව මේ කුඹුරේ බීජවලට. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ වපුරන්න ගන්න බීජ මොනවද? ශ්‍රද්ධාව. මං ශ්‍රද්ධාව වපුරන්නේ. උඹ වපුරන්නේ වී. මං වපුරන්නේ ශ්‍රද්ධාව. මගේ කුඹුරේ. තපෝ වුට්ටි. උඹ වර්ෂා ජලය ගන්නවා. මම ගන්නේ තපස නැමැති වර්ෂා ජලයයි. අන්න බලන්න උපමාව. තපස නැමැති වර්ෂා ජලය. පඤ්ඤාමි යුග නංගල. උඹ ඔය නගුලින් කහනෝ මම හොයලා දෙන්නේ ප්‍රඥාවයි. උඹ ඔකින් අස්වැන්න ගන්නෝ වී හැටියට. මම ගන්නේ අස්වැන්න හැටියට නිවනයි. බලන්න පින්වතුනි. මේ වගේ උපමා මගින් බණ කියනවා. දැන් උපමා මගින් මේ දේශනාව කරනකොට ආන්න පින්වතුනි මේ උපමා මගින් කරන දේශනාව හොඳට වැටහෙන්න පටන් ගත්තා. කසීපාරද්වාජ මොකද කිව්වේ? හරි ඔච්චර බණ කියන්නේ ඔච්චර කරුණු කියන්නේ මේ මට ඔය මේ ගෙනාපු දෙයින් ටිකක් කන්න ඕනකමටනේ. ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ කියලා අර ගෙනාපු ඇඹුලෙන් කොටසක් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට බෙදන්න හදනවා. බුදුහාඳුර ප්‍රතික්ෂේප කරනවා. බ්‍රාහ්මණය, උඹට අනුකම්පාවෙන් හරි මං ওই බත් ටික පිළිගත්තොත් උඹ වැරදි අවබෝධයක් ලබනවා. මොකද්ද වැරදි අවබෝධය? මෙච්චර වෙලා මං මේ ධර්ම කරුණු කිව්වේ
ඔය බට්ටික කන්නයි කියලා උඹ හිතනවා. ඒ නිසා මට එපා ඕක. හැබැයි ඕක මටයි වෙන් කළේ. ඒ නිසා ඕක සතෙකුට දෙන්න එපා. ප්‍රාණවත් තනකොළ මතට දාන්න එපා. සතුන් නැති ජලයකට දාන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා. සතුන් නැති ජලයකට මේ බත්තට ටික දානකොට මේවා චිටි චිටි යන ශබ්දය නගමින් පුපුරා යන ආකාරයත් මේ කසී භාරද්වාජ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේට වෙන් කරපු දෙයක් තවත් කෙනෙකුට නුසුදුසු බව. එතෙන්නොත් අපි ලොකු ආදර්ශයක් ගන්න තියෙනවා. බුදුහාමුදුරන්ට නම් වෙන් කළේ ඒක බුදුහාමුදුරන්ට. ඒක වෙන කෙනෙකුට සුදුසු නෑ. ඒ නිසා උපමා මගින් බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්ම කරුණු ඊටම සරලව පුද්ගලයාට වටහා දීම කළා පින්නතුනි. ඔන්න තවත් ඔය දේශනා ක්‍රමයක් තමයි අපි මතක් කළේ කෙටියෙන්. ඊළඟට බලන්න පින්නතුනි බුදුහාමුදුරන්ගේ දේශනා ක්‍රම අතර තියෙනවා තවත් එකක් තමයි පැවරුම් ක්‍රමය. මොකක්ද මේ පැවරුම් ක්‍රමය කියන්නේ? තමන්ටම කරුණු අවබෝධ කරගන්න අවස්ථාව සලසලා දෙන එකයි. ඒක තමයි පැවරුම් ක්‍රමය. බලන්න චුල්ල පන්තක හා මහා පන්තක කියලා හාමුදුරුවෝ දෙනමක් හිටියා. මේ එකම සහෝදරයෝ දෙන්න. චුල්ල පන්තක මහා පන්තක. මේ මහා පන්තක පැවිදි වෙලා බවුන් වඩලා භාවනා කරලා රහත් වුණා. දැන් මහා පන්තක මහරහතන් වහන්සේ නමක්. අයියා මහණ වුණ නිසා මල්ලිටත් උවමනා වුණා මහණ වෙන්න. මල්ලිත් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා පැවිද්ද ඉල්ලුවා මහණ කරගත්තා. ඒ චූලපන්තක. චූලපන්තක හරීම පැවිද්දට කැමති ආසයි. ඒ වුණාට මේ මතක ශක්තිය අඩුයි. මතක ශක්තිය අඩුයි. ඒ නිසා මොකද කළේ? පාඩම් කරනවා කිසි එකක් මතක හිටින්නේ නැහැ. එක ගාතාවක් පාඩම් කරා මාස 4ක් එක පේලියක් මතක නැහැ. හරිම ගැටලුව. තමනුත් කලකිරෙනවා මේකෙන්. ඉතින් තාම බැරි වුණා ගාතාවක්වත් පාඩම් කරගන්න. රහත් වෙන්නේ කොහොමද? ඒ නිසා කිසිම දෙයකට සුදුසු නැහැ කියලා ਉਹ පැත්තකට දැම්මා. කවුද? අයියා මහා පන්තක හාමුදුරුවෝ. දවසක් දානෙකට ආරාධනා කරන්න ආවා. ජීවක වෛද්‍යවරයාගේ ගෙදර. ඒකටවත් ගත්තේ නැහැ. දානෙටවත් ගණන් ගත්තේ නැහැ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දානෙට වඩිනකොට දැන් මේ චූලපන්තක හාමුදුරුවෝ හරීම කනගාටුවෙන් පන්සලේ දොරකොටට වෙලා අඬ ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඇහුවා මොකද චූලපන්තක අඬන්නේ? අනේ ස්වාමීනි මම හරි ආසයි පැවිද්දට. නමුත් මට එක ගාතාවක්වත් මතක හිටින්නේ නැහැ ස්වාමීනි. මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? බුදුරජාණන් වහන්සේ පැවරුමක් දුන්නා. ඕන්න පැවරුම් ක්‍රමය. චූලපන්තක හාමුදුරන්ට පැවරුමක් දුන්නා. මොකද්ද කිව්වේ? සුදු රෙදි කඩක් මවා අතට දුන්නා. දීලා කිව්වා මේක උකුලේ තියාගෙන පිරිමදින්න කිව්වා. රජෝහරණං කියා පිරිමදින්න කිව්වා. මේ භාවනා ආරමුණ දීලා බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කළා දානෙට. දැන් චූලපන්තක හාමුදුරුවෝ මේ භාවනා අරමුණින් අනිත්‍ය දැකලා, ඒ කියන්නේ අර සුදු රෙදි කඩ අව පැහැගෙන් වෙනවා. ඒ කියන්නේ කිලිටි වෙනෝ දැකලා අනිත්‍ය මෙනෙහි කළ වහා රහත් වුණා. බලන්න පැවරුම් ක්‍රමයේ තියෙන වටිනකම. බලන්න කිසා ගෞතමී ආවනේ මැරිච්ච දරුවත් අරගෙන
දරුවා සනීප කරලා දෙන්නේ කියලා කියන්න බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා මතක් කරන්නේ මගේ දරුවා සනීප කරලා දෙන්න සාමී. බුදුහාමුදුරුවෝ පැවරුමක් දුන්නා. මොකද්ද පැවරුම? එහෙනම් ඔබ ගිහිල්ලා කෙනෙක් නොමල ගේකින් අබමිටක් කරන් එන්න කියලා කිව්වා. දරුවට සනීප කරන්න නම් මේක ගේන්න ඕන. ගියා ගෙදරක් ගානේ. අබ ඉල්ලුවම අබ දුන්නා මිනිස්සු. කවුරු හරි ඔබේ පවුලේ පරපුරේ මැරිලා තියෙනවද කියලා ඔව්. අපේ අත්තමලා මුත්තමලා මෙහෙම හත්මුතු පරම්පරාවේ කවුරු හරි මැරුණු බව තමයි ප්‍රකාශ කරන්නේ. දැන් මේ මැරුණු බව ප්‍රකාශ කිරීම කරනකොට කිසා ගෞතමියට වැටහෙනවා හැම ගෙදරකටම ගියාම ඒ කවුරුත් කියන්නේ පරම්පරාවේ කවුරු හරි මැරිලා. එහෙනම් මගේ දරුවත් මැරිලානේ. අර මැරිච්ච කිසි කෙනෙක් සුව කළා නෑ. ඒගොල්ලෝ පස්සේ යට කළා. එහෙනම් මගේ දරුවා මැරිච්ච එකට පණ දෙන්න බෑනේ. ආන්න පැවරුමින් සත්‍ය වටහා ගත්තා. පැවරුම් ක්‍රමය ඊටාම සාර්ථක ක්‍රමයක් වෙන්නතු. තමන්ටම කරුණු අවබෝධ කරගන්නට අවස්ථාව සලසා දීමක් තමයි මෙහිදී සිද්ධ කරන්නේ. මේක සුවිශේෂී කරුණ. ස්වභාවයක. පැවරුම් ක්‍රමය. ඊළඟට බුදුහාමුදුරුවෝ භාවිත කළ තවත් ක්‍රමයක් තමයි ප්‍රහේලිකා ක්‍රමය. ඔබ ප්‍රහේලිකා දැකලා තියෙනෝනේ මේ ඔය පත්තරේ තියෙනවා. ඉංග්‍රීසි සිංහල පත්තරවල තියෙනවා. පින්වතුනි ඒකේ තියෙනවා එක හරහට පේලි දෙකක් තියෙනවා පහළට සහ හරහට කියලා. එතකොට ඒකේ ඉඟි දීලා තියෙනවා. අකුරු දීලා තියෙනවා. හිස් කොටු තියෙනවා. හිස් කොටු වලට අර ඉඟිය ඔස්සේ අපි අවශ්‍ය අදාළ පිළිතුරු හොයා ගන්න ඕන. උදාහරණයක් ගන්න. දැන් තියෙනවා එක හරහට ඒකේ තියෙනවා අකුරු 4ක වචනයක්. ඉංගිය දීලා තියෙනවා ලෝකයේ සුප්‍රකට ඉපැරණි ගංගාවකි. ඔන්න ඉංගිය. දැන් අපි ඉපැරණි ප්‍රසිද්ධ ගංගාවල් වල නම් කියා මෙතෙන්ට දාලා බලනවා මේ කොටු 4 මේ අකුරු 4 වචනය මෙතෙන්ට එයිද ගැලපෙයිද කියලා. මේක තමයි ප්‍රහේලිකා ක්‍රමය. බුදුහාමුදුරුවොත් එහෙමයි. දැන් සමහර ධර්ම කරුණු වටහා දෙන්න මේ ක්‍රමය තමයි භාවිත කළේ. මේ ක්‍රමය තමයි භාවිත කළේ. මොකද්ද භාවිත කළේ? උන්වහන්සේ භාවිත කළේ දැන් උදාහරණයක් ගත්තා. දැන් සිත ගැන කියන්න ඕන. මුලින් සිත කියන වචනය පාවිච්චි නොකර බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ ඉඟි කීපයක් දෙනවා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං. ඕන්න දෙන ඉංගිය. මොකද්ද? දූරංගමන් දුර ගමන් යන්නේකි. ඒකචරං තනිව හැසිරෙන්නකි. අසරීරං ශරීරයක් නැත්තේකි. ගුහාසයන් ගුහාවක වෙසෙන්නකි. ඔන්න ඉංගි 4ක් දුන්න. කවුද මේ? ආන්න බලන්න. ඒ තමයි සිත. අන්න බලන්න සිත ගැන හැඳින්වූ හැටි. මේකට කියන්නේ ප්‍රහේලිකා ක්‍රමය. ධර්මයේ දේශනා කරන්න භාවිත කළ අපූර්වතම ක්‍රමවේදයක් මේකත්. බලන්න පින්නතුනි. ඒ නිසා එවැනි දෙයිනුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ජනතාවට සමීප කරා. දැන් බුදුහාමුදුරුවන්ගේ මේ කුසලතා දකින්නකොට අපි බුදුහාමුදුරුවෝ ගැන පැහැදෙනවද නැද්ද? පැහැදෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩෙනවද නැද්ද? ශ්‍රද්ධාව වැඩෙනවා. ඒක තමයි වෙන්න ඕන. තවත් බුදුහාමුදුරුවන්ගේ දේශනා ක්‍රමයක් තමයි දෘශ්‍යාධාර ක්‍රමය. පේන්න ආධාරකයක් භාවිත කළා එයින් ධර්මය අවබෝධ කරලා දෙනවා. බලන්න කොච්චර සාර්ථක ක්‍රමයක්ද කියලා බුදුහාමුදුරුවන්ගේ. දැන් උදාහරණයක් ගන්න දෘශ්‍යාධාර කිව්වම දැන් නන්ද කුමාරයා මහාන කළානේ. නන්ද කුමාරයා මහාන කළා. නන්ද කුමාරයාට සත්‍ය වටහා දෙන්න ඕන. නන්ද කුමාරයා විවාහ වෙන්න හිටියේ ජනපද කල්යාණිත් එක්ක.
හැබැයි ඔහුට රහත් වීමේ හේතු සම්පත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රජගෙදර දානෙට වැඩලා ආපහු විහාරයට වඩිද්දී නන්ද කුමාරයට පාත්‍රය අතට දුන්නා. පාත්‍රයත් අරගෙන පසුපස විහාරයට ගිය නන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා මහාන වෙන්න කැමතිද කියලා. මංගල කාරණා 3ක් එහි තියෙනවා. දැන් විවාහය තියෙනවා. ඔටුනු පැළඳවීම තියෙනවා. ගෙවදීම තියෙනවා. මේ විවාහ මංගල උත්සව 3ක්. දැන් නන්ද කුමාරයට දැන් මෙතන කට උත්තර නැති වෙන වෙලාවක්. දැන් බුදුහාමුදුරන්ට බැහැයි කියන්න දැහුවොත් තියෙන ගෞරවයට බෑ. මේ අකමැත්තෙන් මෙතන බෑ තමයි. නමුත් අකමැත්තෙන් හා කියලා කිව්වා. මහාන කළා. මහාන දම් පුරන්න පුළුවන්ද? බෑ. මතක් වෙන්නෙම ජනපද කල්යාණි. මේ නන්ද හාමුදුරුවන්ගේ ඉරියව් දකින අනිත් ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරන්ට කියලා දැන්නුවා. අන්න නන්ද හාමුදුරුව උකටලී වෙලා කලකිරෙලා කතා කරන්න කිව්වා. කතා කළා. ඇත්තද නන්ද ඔබ මේ උකටලී වෙලා කියන්නේ? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මට භාවනා කරන්න බෑ. මට නිතරම ජනපද කල්යාණි මතක් වෙනවා. හරි. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අන්න දෘශ්‍යාධාර භාවිතාවක් කළා. එතෙන්ද. උන්වහන්සේ නන්ද හාමුදුරුවම එක්කරන් ගියා දිව්‍ය ලෝකේ. ඒ ප්‍රාතිහාර්යයක්. යන ගමන් පෙනෙන්න සැලැස්සුව හේනක පිලිස්සිච්ච වැඳිරියක්. දැක්කා. දිව්‍ය ලෝකෙට එක්කරගෙන ගිහිල්ලා පෙන්නවා දිව්‍යාංගනාව. ආයිත් අඩුවක් නැහනේ. පුදුම ලස්සනයි. නන්ද වඩා ලස්සන ජනපද කල්යාණිත දිව්‍යාංගනාවද? දැන් නන්ද හාමුදුරුවෝ මොකක් කියාවිද? මෙච්චර කාලයක් ආදරය කළ විවාහයට ඔන්න මෙන්න තියෙන ජනපද කල්යාණි ලස්සනයි කියාද? දිව්‍යාංගනාව ලස්සනයි කියාද? දැන් මෙතන ඇත්ත ඕනම ඇස් තියෙන මිනිස්සෙකුට පේනවා දිව්‍යාංගනාව තමයි ලස්සන. කියන්න බැරි වුණත් ඇත්තටත් ඒකනේ. ඒ නිසා දිව්‍යාංගනාව ලස්සනයි. බලන්න පින්නතුනි මේ හිතේ ස්වභාවය මේ කියන්නේ මෙතනින්. මොකද්ද? මොකද්ද හිතේ ස්වභාවය? හිත වහා වෙනස් වෙන සුළුයි. රූපයට ඇලෙන සුළුයි. ඒ නිසා ජනපද කල්යාණි සමාන කරන්න පුළුවන් අන්න අර හේනේ පිලිස්සිච්ච වැඳිරියට මේ දිව්‍යාංගනාව දැක්කහම. බලන්න හිත වැඩ කරන විදිය. මෙහෙම කරාවිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පුළුවන් පින්නතුනි. ඒ තරම් මේ හිත වෙනස් වෙන සුළුයි. ඒ නිසා එහෙනම් ඉතින් මේ දිව්‍යාංගනාවක් ගන්න එකනේ වඩා හොඳ. ඉතින් දිව්‍යාංගනාවක් ගන්න නම් ඔහොම කළ බෑ හොඳට භාවනා කරන්න. භාවනා කරනකොට ලෝකේ සත්‍ය දැක්ක නන්ද හාමුදුරුව සකල ක්ලේශයන් ප්‍රහීන කළා නිවනින් සැනසුණා. බලන්න පින්නතුනි එහෙනම් දෘශ්‍යාධාර කොච්චර දැන් කේමා මාන්නෙන් හිටපු කෙනෙක් නේ රූපය ගැන. ඇයගේ මානය දුරු කළෙත් මේ දෘශ්‍යාධාර භාවිත කළා. ඕන තරම් බුදුහාමුදුරුවෝ මේ භාවිත කළා තියෙනවා මේ ක්‍රමවේද. ඒ නිසා තවත් බොහෝ දේශනා ක්‍රම බුදුහාමුදුරුවෝ තුල තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා ආනුපුබ්බී කතා ක්‍රමය. එතකොට පින්නතුනි අප කාලයේ පමණින් සෑහෙන කොටසක් බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය පිළිබඳව අපි දැනගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ ශ්‍රද්ධාව වැඩි කරගන්න ධර්මයේ සොයන්න. ඔබට ගැළපෙන දහම් කොටස මේ ධර්මයේ තියෙනවා. ඒ නිසා මට තේරෙන්නේ නැහැ කියන තැනට එන්න එපා. දේශනා ක්‍රම අප්‍රමාණ තියෙද්දී අපිට ගැළපෙන කොටස මෙතන තියෙනවා. අන්න එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මේ ධර්මයේ වටහා ගන්න. ඒ ධර්මයේ අපි වටහා ගත්තොත් අපි ජයග්‍රහණය කළා වෙනවා. ඒ නිසා ඔබටත් වහවහ මේ නිර්මල ධර්මය අවබෝධ වේවා. ඉක්මන් භවයකදීම අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි
පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ ඕමානයේ සේවයේ නියුතු උදය බණ්ඩාර මහතා සහ එම කාර්ය මණ්ඩලයයි. මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි ඇමරිකාවේ පදිංචිව සිට 2020 ඔක්තෝබර් මාස 4 වන දින නැසී ගිය සිරිල් ධර්මදාස මහාමාට වර්ෂ පූර්ණ පින්කම හැටියට සිහිපත් කරලා පින් දෙන්න. ඉතින් එතුමාට මේ පින් අත්පත් වේවා. එතුමා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නැසී ගිය රණවන සීයා පප්පාට බී රණවන අත්තම්මා සෝමා රණවන අම්මා ජේ පෙරේරා පියාණන් ධර්මපාල අප්පච්චි ස්වර්ණා රණවන පුංචි අම්මා ඒ හේවාවිට බාප්පා ශීලා රණවන නැන්දා නෙල්සන් අලුවිහාරි අයියා ඔහුගේ දෙමාපියන් වන චාල්ස් එලිසබෙත් ගම්පහ පදිංචිව සිට අපාතරින් වෙන්ව ගිය හර්මන් පෙරේරා මාමා කොවිඩ් උවදුරෙන් මියගිය හිතාදර ඥාති පුත්‍රයෙකු වන මාස් ආයතනයේ සේවය කළ අසංක මේ සියලු දෙනාටම පින් දෙන අතර ඕස්ට්‍රේලියාවේ පදිංචි ෆ්‍රිනී මිරැන්ඩා යන අයගේ දෙමාපියන් වන VH ලොකුමැණිකේ ෆ්‍රැන්සිස් බෙනඩික් මිරැන්ඩා යන අයටත් එමෙන්ම ඕමාන් රාජ්‍යයේ නැසී ගිය සුල්තාන් රජතුමාටත් මේ පින් අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම සුජීවත්ව වාසය කරන මොහොමඩ් මුස්තාෆා, මැඩම් නදියා මුස්තාෆා, යසීන් අල් නෝමනි, සබ්රිනා අල් නෝමනි, මැඩම් වර්ඩා සහ කාර්ය මණ්ඩලය, ඒ වගේම අලුත් රජු හැටියටපත් හිස් මැජෙස්ටි හයිතාම් බින් තරික් මේ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එංගලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අයෝමා නැගණියටද අංක 25 උඩතලවින්න නිවසේ පදිංචි සියලු දෙනාටද ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින රොහාන් රණතුංග ඇතුළු පවුලේ සැමටද වර්ග පරම්පරාවෙන් පැවතෙන සියලු ඥාතීන්ටත් සුවවිරුවන්ටත් රණවිරුවන්ටත් නිරෝගී සුවය අත්පත් වේවා, යහපතම වේවා. ඒ වගේම අභාවයටපත් ඒ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. විශේෂයෙන් His Majesty සුල්තාන් කාබූස් බින් සාඩියා එතුමාටත් මේ පින් අත්පත් වේවා. සියලු දෙනාටම අවසානයේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් වස්සාන YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ගරු දේශකයාණන් වහන්සේටත් වහවහ සුවසේ නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය වාසනාව ලැබීවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇමරිකාවේ පදිංචිව සිට 2020 ඔක්තෝබර් මාස 4 වන දින අභාව ප්‍රාප්ත වූ සිරිල් ධර්මදාස මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමන්ට නිවන් සුවයම අත්වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට
WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්ම දේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.